समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स पथव्या एक राज्येन सग्गस्स गमनेन वा सब्बलोकाधिपत्येन सोतापत्ति फलं वरंति සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වුතුන් කවුරුත් එකතු පාදා වෙලා මේ සූදානම් වන්නේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ ඇහෙන උතුම් සද්ධර්ම යාගයේ සෑම සතියේ දවසකම ඇහෙන මේ සද්ධර්ම පණිවිඩයේ කොටස්කාරයන් බවට පත්ව මේ සද්ධර්ම ලාභය ලබාගෙන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන හරි අපූර්ව කාලයක ලබන්න පුළුවන් මේ පරම ගාම්භීර වූ ධර්මයේ හරනෙලා ගැනීමේ අරමුණින් ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන ධර්ම දේශනාවට ධර්ම දානමය පින්කමට සහසම්බන්ධ වෙලා කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා ಭಾರತಿ ගමගේ මහත්මිය, දුශාන්ති ගමගේ මහත්මිය යන සොයුරියන් දෙදෙනා විසින් තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමට සුජීවත්ව වාසය කරන අයට සෙත් ප්‍රාර්ථනා කිරීම බලාපොරොත්තු වෙන් අද දිනේ මේ ධර්ම දේශනාව සිද්ධ කරවා ගන්න බවට. පින්වත්නි, අපි බොහෝම මෙත්සිතින් ආශිර්වාද කරමු මේ ධර්ම දේශනාවන් මේ ආකාරයෙන් තමනුත් බුද්ධෝත්පාද කාලයේ ශ්‍රවණය කරලා තමනුත් ඒ පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා එවිතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක්ට ඒ ධර්මකාරණාවන් ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කිරීම මහත් ලාභයක් වගේම මහත් වූ භාග්යක් පින්වත්නි. මොකද මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ තමන්ටත් මේ ධර්මකාරණා පිළිබඳව ආශාවෙන් අනේ අපි විසින් කියවපු ධර්ම දේශනාවක් ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් ශ්‍රවණය කරනවාය, අපි විසින්ද මේවා ශ්‍රවණය කළ යුතුය කියලා තමනුත් මේ ධර්මයට යොමු වෙනවා. ඒ වගේම තමන්ගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් අද දවසේ මේ ධර්ම දේශනාව යනවයි කියලා දැකලා දැන් ওই පින්වතුන්ලා කියන්නේ නැතිනේ අද දවසේ මෙහිම අපේ ධර්ම දේශනාවක් යනවා මේක ශ්‍රවණය කරන්න ආදී වශයෙන් මේවා ශ්‍රවණය කරන්නට යොමු වීමත්, නොඇසූ ධර්මකාරණාවන් නැවත ඇසීමත්, ඇසුණු ධර්මකාරණාවන් නැවත නැවත සිහිවීමත් කියන මේ මහත් වූ ලාභයට බුද්ධෝත්පාද කාලයේ ලැබෙන පරම හරයට හිමිකම් කියන්නට ලැබීම ඔය පින්වතුන්ලා ලැබපු ලොකු ලාභයක්, ලොකු භාග්යක්. එනිසා ඔබට මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස්වන කුසල් සියලු දෙනාටම තම තමන් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන්නට ඕනි. පින්වත්නි, අපි බොහෝ කාලයක් තිස්සේ ලක්දිව පුරා විවිධ ආකාරයෙන් ධර්ම දේශනා කරමින් යන අතරතුර දැකපු දේවල් තමයි මේ මිනිසුන් ධර්මය කියන එක පරිහරණය කරන්නේ නිශ්චිත අවබෝධයක් හිතේ දරාගෙන නෙමෙයි. සාමාන්‍යයෙන් යන ධර්ම දේශනා රැල්ලටම අහුවෙලා සාමාන්‍යයෙන් මේක ධර්ම දේශනා රැල්ලක් කිව්වට ඔය පින්තුලා හිතක් හිතන්න එපා. මොකද මේ බුද්ධ ශාසනයක් බුද්ධෝත්පාද කාලයක් මේකෙද්දි කල යුත්තේ එක දිගට බණාසාසා
සුතමය ඥානීය වර්ධනය කරගෙන හිඳීමම පමණක් නෙමෙයි. දැන් ප්‍රඥා චෛතසිකය ගැන විස්තර කරනවානේ අභිධර්මයේ. ප්‍රඥා චෛතසිකය කියන්නේ පින්වත්නි පොඩි පහේ එකක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයම කැටි කරලා බුද්ධ ශාසනයම හරය තියෙන එක තැනක් මොකද්ද කියලා ඇහුවොත් ප්‍රඥා චෛතසිකය ගැන තමයි විස්තර කරන්න වෙන්නේ. මොකද මේ ප්‍රඥා චෛතසිකය තමයි එක්තරා විදිහකට ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්ුත් එක්තරා විදිහකට මෝහය කියන එක දුරු කරන අමෝහය කියන ස්වභාවයටත් කියන තවත් නමක්. මෙන්න මේ ප්‍රඥා චෛතසිකය වර්ධනය කරගන්න යනකොට මේක සුතමය ඥානියෙන් විතරක් සීමා වුණොත් මගේ පින්වත්නි ඒ සුතමය ඥානය ධර්මාවබෝධයක් ලබා දීමට තරම් සමර්ථ වෙන්නේ නැහැ. සුතමය ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියලා කිහිපයක් තියෙනවා මේ ඥානවල. ප්‍රඥා චෛතසිකයේම එක එක ස්වභාවයන්. සුතමය ඥානය කියලා කියන්නේ කෙනෙක්ගෙන් අහලා ඉගෙනගත්තු දේවල්. ඒ අහලා ඉගෙන ගන්න දේවල් අර කර්මාන්තයේ යෙදිලා නෙමෙයි. දැන් අපි හිතමුකෝ කෙනෙක් මැටි කලයක් හදන්නේ කොහොමද කියලා කාගෙන් හරි අහගන්නවා. මැටි කලයක් හදන්නේ කොහොමද කියලා අහගත්තට එයා කියයි මැටි ටිකක් ගන්න මෙන්න මේ විදිහට කවලම් කරන්න මේ විදිහට රවුම අතින් අල්ලගෙන රවුම කරකවනකොට මැටි කලයක් හැදෙයි. දැන් ඕක පින්වත්නි සුතමය ඥානයක්නේ. මැටි කලේ හදන්න ගියාට පස්සේ ඔය සුතමය ඥානිය කියන එක කෙනෙක්ට මදි. ඒ කියන්නේ ඇහුව පළියටම මැටි කලයක් හදන්න බෑ. ඒක ඊට වඩා එහාට ගිය සංකීර්ණ කාර්යයක්. ඒ වගේ මැටි කලයක් හදනවා කියන එකම ඒ තරම් එහාට ගිය සංකීර්ණ කාරණයක් නම් ධර්මාවබෝධය කරනවා කියන එක කොයිතරම් එහාට ගිය සංකීර්ණ කාරණයක් වෙන්නේ නැද්ද? මෙන්න මේ සංකීර්ණ කාරණය කරන්න පින්වත්නි දැන් සුතමය ඥානිය විතරක් ප්‍රමාණවත් නැති බව මේ බණ ටික ඇහෙන මානයේ සිටින සියලු දෙනෙක්ම අවබෝධයෙන්ම දැනගත යුතුයි. ඊළඟට චින්තාමය ඥානිය කියලා කියන්නේ පින්වත්නි කාගෙන්වත් අහගන්නේ නැතුව දැන් චින්තාමය ඥානිය කියලා කිව්වම වර්තමානයේ විවිධ අර්ථකථන තියෙනවානේ. අහපු එක කල්පනා කිරීම චින්තාමය ඥානියයි කියනවා. ඇත්තටම චින්තාමය ඥානිය පිළිබඳව ඔය පාඨේය සූත්‍රයේ වගේ ටීකාවන් වල සඳහන් කරලා තියෙනවා. මේ චින්තාමය ඥානිය කියන එක මගේ පින්වත්නි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ඇතිවෙන සත්‍යානුලෝමික ඥානයට. ඒ කියන්නේ මේ සංකාරුපෙක්ඛා ඥානයෙන් පස්සේ මාර්ග අවස්ථාවට පැමිණෙන්න කලින් ඇතිවෙනවා අන්තිම ඥානිය විදර්ශනා ඥානයක් සත්‍යානුලෝමික ඥානිය කියලා. පස්චිම භවික බෝසතාණන් වහන්සේට ඒ කියන්නේ බුදු වෙන්නට පාරමී පුරලා ඇවිල්ලා බුදු වෙන ආත්ම භාවයේ බෝසතාණන් වහන්සේටත් පස්චිම භවික වූ පසේ බුදු බෝසතාණන් වහන්සේටත් මෙන්න මේ අනුලෝම ඥානිය සත්‍යානුලෝමික ඥානිය කියන එක චින්තාමය ඥානයක් වශයෙන් කාගෙන්වත් අහලා ඉගෙනගත්තු එකක් විදිහට නෙමෙයි ස්වකීය අවබෝධයෙන්ම පහළ වෙන එකක්. තවත් චින්තාමය ඥානයක් කියනවා. ඒකට කියන්නේ කම්මස්සගත ඥානය කියලා. ඒ කියන්නේ කර්මය පිළිබඳව වූ වැටහීම. මේක ඇති වෙනවා පින්වත්නි පාරමී පිරිච්ච මහා ප්‍රඥ උත්තමයන්ට. සාමාන්‍යයෙන් මේ කම්මස්සගත ඥානය කියන එක තව කෙනෙක් කියලා දෙන්න කලින් තමන්ගේ ස්වභාව වශයෙන් වැටහෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රඥාවත් එක්ක බැඳිච්ච බුදුදහම අපේ පින්වතුන්ල ලේසියෙන් ගන්න එපා. පේනෝනේ ඔබට මේ සුතමය ඥානය, චින්තාමය ඥානය මේවට මුලා නොවි. ඔය පින්වතුන්ල අනිවාර්යෙන්ම විදර්ශනා භාවනාවෙන් උපදින භාවනාමය ඥානියට යා යුතුමයි. භාවනාමය ඥානිය කියනක උපදින්නේ විදර්ශනාවෙන් උපදවා ගන්න ඥානියෙන්මයි. මේකට තවත් කියනවා මාර්ග සම්පන්න පුද්ගලයාගේ ප්‍රඥාවත් භාවනාමය ඥානියයි කියලා. ඒක භාවනාවෙන් උපදින එකක්. එතකොට නිර්වාණය සාක්ෂාත් කරගන්න උදේහවස බණහන මේ මිනිසුන් කල්පනා කළ යුතුයි අපිට සංස්කාර පිළිබඳව අහලා දැනගත්තු ඥානයක් විතරක් නෙමෙයි. නිකන් අපි විසින් හිතලා ඇති කරගත්තු ඕලාරික ඥානයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඔස්සේ කරපු නිවැරදි මනසිකාරයකින් උපදවාගත්තු විදර්ශනා භාවනාවෙන් උපදවාගත්තු විදර්ශනා ඥානයක් අපිට අනිවාර්යෙන්ම මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේ තෙබිය යුතුයි. පින්වත්නි දැන් මම මෙහෙම කියන්නේ යම් යම් කාරණා රාශියක් හිතේ දරාගෙන. ඉතින් මේවා එක වෙලාවේ මම කලිනුත් net fm හරහාම සිහිපත් කරලා තියෙනවා ධර්ම වැඩසටහන් වලදී මේ ගුවන් විදුලි මාධ්‍යයක් හරහා මේ බණ 100%ක්ම කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේකෙදි ඇහෙන වචන ටික සෝතද්්වාරය හරහා වේගයෙන් ඇතිවෙවි නැතිවෙවි යන නිසා ධර්මකාරණා සම්පූර්ණයෙන්ම නොවුනත් තරමක් ගැඹුරු නිසා කෙනෙක්ට වැටහෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔය පිංගුතුල අලස වෙන්න එපා. එහෙමයි කියලා ඔය පිංගුතුල කුසීත වෙන්න එපා.
මේකට උවමනාවෙන් කන තියාගෙන කන මේ බොම රේඩියෝ එක ළඟට කරගෙන හරි කන තියලා අහන් ඉඳලා මේ කියන කතාව තේරුම් ගත්තොත් Tamanට මේ බුද්ධ ශාසනයෙන් ලබා ගන්න පුළුවන් පරම හරය නෙලා ගැනීමට ශක්තිය නිසකවම ලැබේවි. එනිසා පින්වත්නි ධර්ම දක්ෂිනාවෙන් මෙතන් පැටන් දිගහැරෙන මේ භාවනාවට අනුයුක්ත වෙච්ච විදර්ශනා ඥානියට අනුයුක්ත වෙච්ච ධර්ම දේශනා මාලාව ධර්ම දේශනා කිහිපය ඔය පින්වතුන්ගේ ජීවිත වෙනස් කරන ධර්ම දේශනා මාලාව බවට පත් කරගන්න. උඩු යටිකුරු කරන ධර්ම දේශනා මාලාව බවට පත් කරගන්න. සංස්කාර පිළිබඳව නාම රූප පිළිබඳව ක්‍රමයෙන් කුඩා තැන පටන් ගාම්භීර අර්ථ දක්වාම සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල කියන අරිහත් මාර්ගඵල කියන මේ උතුම් තත්වයන්ට හිතපත් කරගන්න අවශ්‍ය කරන සෑම විදර්ශනා කරුණක්ම අපි ධර්ම දක්ෂිනාව ඔස්සේ ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා මගේ පින්වත්නි මේ කියාගෙන යන කාරණාව ඇතුලේ ඔබට සමහරක් වෙලට සැක හිතෙන්න පුළුවන් මේ එතකොට සාමින්හාසි මේ බණ අහන්න එපා කියලාද කියන්නේ නැහැ. බණ අහන්න. හැබැයි එපා මනකින්. දැන් ඔය පින්වතුන්ලා නාලක මහරහතන් වහන්සේ ගැන දන්නවනේ. මේ නාලක මහරහතන් වහන්සේ පිටින් මෝනෙය්‍ය වතපුරපු භික්ෂුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ. මේ නාලක උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගාවට කෙලින්ම ඇවිල්ලා ඇහුවේ වෙන මොනවත් ඇහුවේ නෑ. අඤ්ඤාත මේතං වචනං අසිතස්ස යතා තතං තන්තං ගෝතම පුච්චාමි සබ්බ ධම්මාන පාරගුම් කියලා පින්වත්නි මේ මෝනෙය්‍යං උත්තමං පදං කියලා අවසානයේදී මෝනෙය්‍ය වත කියන එක පිළිබඳව විචාලා. මෝනෙය්‍ය වත කියන එක විචාලට පස්සේ මේ නාලක තෙරුන් වහන්සේට නැවත වාරයක් බුදුරජාණන් වහන්සේව දකින්න ආශාවක් ආවේ නෑ. ආපහු සැරයක් බුදුරජාණන් වහන්සේගේ ධම්ම අහන්න ආසාවක් ආවෙත් නෑ. ආපහු සැරයක් මෝනෙය්‍ය වත පිළිබඳව දැන් ওই පින්වතුන්ලට අපි ආනාපාන සතිය හරි පීත කසිනයක් හරි මොකක් හරි දුන්නාම ඒක ආපහු අහලා මෙසේජ් එකකුත් දාලා කෝල් එකකුත් දීලා භාවනා වැඩසටහනෙත් අහලා නැවත ධර්ම සාකච්ඡාවලදීත් අහලා මේක අහලා ඉවරයක් නෑනේ. හැබැයි මේ තෙරුන් වහන්සේ කියන එක හරියට එකපාර අල්ලගත්තා. අල්ලගෙන ආපහු සැරයක් දැන් පහන් සිතින්ම තමයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරගෙන වනයේට වැඩි. හැබැයි ආයිත් බුදුරජාණන් වහන්සේගේ ධම්මසන්නට ආසාවක් ආවේ නැහැ. බුදුරජාණන් වහන්සේව දකින්න ආශාවක් උපදවා ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කාරණා විමසන්න ආසාවක් ඉගෙන ගත්තේ නැහැ. කිසිම දවසක බුදුරජාණන් වහන්සේව දකින්න නොපැමිණි මේ නාලක තෙරුන් වහන්සේ උත්කෘෂ්ඨ විදියට මේ මෝනෙය්‍ය වත පිරුවා. පින්වත්නි මේ මෝනෙය්‍ය වත කියන එක බුදුම ප්‍රතිපත්තියක්. මේ මෝනෙය්‍ය වත යමෙක් පිරුවොත් එයා රහත් වීමෙන්ම තමයි ඒක කෙලවර කරගන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය කෙලවර වෙන්නේ මේක තියෙනවා සුත්ත නිපාතේ නාලක සූත්‍රයේදී සිහිපත් කරලා මේ ප්‍රතිපත්තිය පුරණ කෙනා ඒකාන්තයෙන් අවසානයේදී රහත් වෙනවා. හැබැයි හැමෝටම පුරන්න පුළුවන් කමක් නැහැ. එක බුද්ධ ශාසනයක එක්කෙනාටයි මේ අවස්ථාව ලැබෙන්නේ. පින්වත්නි මේ ප්‍රතිපත්තිය පුරණ කෙනා පෘථග්ජන කාලයේදීම කිසිම කෙලෙස් ධර්මයකට තමන් ගාව උපදින්නට ඉඩ නොදී හරිම දුෂ්කර ප්‍රතිපත්තියක් පුරන්න ඕනේ. මේක පුරන්න හැමෝටම බෑ කිව්වේ කාරණාවක් ඇතිව. මේ දුෂ්කර ප්‍රතිපත්තිය යම් කිසි කෙනෙක් උත්කෘෂ්ඨ වශයෙන් පිරුවොත්, ඒ කියන්නේ හොඳම විදිහට පිරුවොත් එයාට උපරිම ජීවත් වෙන්න වෙන්නේ මාස 7යි. මධ්‍යම ප්‍රමාණයෙන් පිරුවොත් අවුරුදු 7යි. අන්තිම ලිහිල් ප්‍රමාණයෙන් පිරුවොත් ඒත් පින්වත්නි එයාට 12 වසකට වඩා අවුරුදු 16කට වඩා නම් මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ගහින් ගහට යමින් වනයෙන් වනයට යමින් එකම ගමක රැයවල් දෙකක් එලි නොකරමින් පුරපු මේ මෝනෙය්‍ය ප්‍රතිපත්තිය පුදුමාකාර ප්‍රතිපත්තියක්. මේ උතුමන් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. දැන් බලන්න ඔබට මේ කාරණාව අහද්දී ඔබට මේ ධර්මය අහද්දී ඔබට තේරෙන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් හරි ඔළුවට දරාගෙන නැවත වාරයක් සංස්කාර පිළිබඳව නොඇලීම ඇති කරගෙන නැවත වාරයක් සංස්කාර පිළිබඳව කලකිරීම ඇති කරගෙන යමෙක් මේ සංස්කාරයන්ට කලකිරෙනවන සංස්කාරයන්ට නොඇලෙනවන නැවත නොඇලීමත් කලකිරීමත් ඇති කරගන්නවන ඔහුටම මේ මාර්ගඵලයන් වලට යන්න පුළුවන් මිසක් නැතුව මේ රැල්ලට බනහලා එහෙම යන්න පුළුවන් නිවනක් නම් බුද්ධ ශාසනයේ පෙනෙන්නට නැත. එනිසා පින්වත්නි බොහෝම හොඳට මතක තියාගන්න මේ බුද්ධ ශාසනයේ ඔබට ලැබිලා තියෙන ධර්ම මාර්ගය ඔබ විසින් වැඩිය යුත්තක්, ඔබ විසින් අවබෝධ කළ යුත්තක්, ඔබ විසින් කල්පනාවෙන් දත යුත්තක් මිසක් රැලිවලට අහුවෙලා
පින්පොත් ලියලා මම කියන්නේ ඒවා නරකයි නෙමෙයි. ඒවා හොඳයි. හැබැයි එපමණකින් විතරක් ඔබට ධර්ම අවබෝධය කරනවා කියන එක නම් කරන්න පුළුවන් කමක් ලැබෙන්නෙම නැහැ. පින්වත්නි, ඔබ විසින් මේ ධර්ම මාර්ගයේ වඩද්දී දැන් අපි භාවනා වැඩසටහන් කරනවා ලක්දිව පුරා විවිධ ආයතනත් එක්ක. මේ තැන්වලදී අපි අහනවා මේ අම්මේ දැන් කොහොමද අවුරුදු 40ක් 50ක් නේද? දැන් මේ විදර්ශනා භාවනා හැම කරලා තියෙනවද? අනේ යෝ ස්වාමීනි අපි විදර්ශනා භාවනා කරලා තියෙනවා කියලා අත උස්සනවා. අත ඉස්සුවට පස්සේ අහුවාම මොනවද මේ කරලා තියෙන විදර්ශනා භාවනාව කියලා? එක්කෝ කියන්නේ කේසා ලෝමා නකාදන්තා කියකේ අසුභ භාවනාව කළාය, නැත්නම් අට්ටික සංඥාව කළාය, නැත්නම් මරණ සතිය කළාය. මෙන්න මේ වගේ හරිම ඕලාරික විදියට තමයි විදර්ශනා භාවනාව කියන එකට අර්ථ ගන්නවලා තියෙන්නේ. පින්වත්නි, විදර්ශනා භාවනාව කියන එක අඩුම උද්‍යව්‍ය ඥානියවත් උපදවා ගන්නකම් උද්‍යව්‍ය ඥානියට එනකම්ම තරුණ විදර්ශනාව කියලා කියන්නේවත් නැහැ. විදර්ශනාව පටන් ගන්නේ උද්‍යව්‍ය ඥානියෙන් පස්සේ. එනිසා මතක තියාගන්න, ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගයේ වඩන ඔබ විසින් ඇති කරගත යුතු ඥාන, සම්පූර්ණ ඥාන 11ක් තියෙනවා. මේ 11 හොඳට මතක තියාගන්න. මේක ලියාගන්න. මේවා ඔබේ පින්වත්නි ඔබ సంతානිය තුල වැඩිය යුතු විදර්ශනාවන්. මේවා ඔබ තුල වැඩිය යුතු ඥාන, ඔබ විසින් උපදවාගත යුතු මානසික තත්වයන්. අංක 1 නාම රූප පරිච්ඡේද ඥානිය. ඕකට තව නමක් කියනවා නාම රූප ව්‍යවස්ථාපන ඥානිය කියලා. 2 සම්මස්සන ඥානය. ඊළඟට මෙන්න මේ දෙකෙන් පස්සේ නාම රූප පරිච්ඡේද ඥානයත් සම්මස්සන ඥානියනුත් පස්සේ ඔබ විසින් උපදවාගත යුතු සෙසු විදර්ශනා ඥාන තමයි උදයව්‍ය, භංගානුපස්සනා, බයතුපට්ඨාන, ආදීනවානුපස්සනා, නිබ්බිදානුපස්සනා, මුංචිතු කම්යතා, පටිසංකානුපස්සනා, සංකාරුපේක්ඛා සහ අනුලෝම ඥානීය කියන ඥාන 9. මේ 9යි ඉස්සල්ලා කියපු නාම රූප පරිච්ඡේද ඥානයයි සම්මස්සන ඥානයයි සම්පූර්ණ ඥාන 11ක් ඔබ මේ මනුස්ස ජීවිතයේදී සම්පාදනය කරගත්තොත් ඔබට යම් මාර්ගඵලයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් පින්වත්නි, මේ සෝවාන් වෙන්න හිතන එක, සකදාගාමී වෙන්න හිතන එක, අනාගාමී වෙන්න හිතන එක නවත්තන්න. සෝවාන් වෙනවා කියන කතාව නවත්තන්න. මෙන්න මේ විදර්ශනා ඥාන උපදවා ගන්න වීර්ය කරන්න. නිකන් රැල්ලට අත් උස්සගෙන බෞද්ධ කොඩි ඔළුවකට ගහගෙන බෞද්ධ ඇඳුමක් ඇඟට දාගෙන අපි සෝවාන් වේවා, අපි සෝවාන් වේවා කියලා ඔබ තාමත් මේ මිත්‍යා දෘෂ්ටික දේවාල පස්සේ දුවන එක නම් කරන්නේ. ඔබ තාමත් බුද්ධ ශාසනයට ඇවිල්ලා අඬන දරුවට පිරිත් නූලකට ගහගෙන යන එක නම් කරන්නේ. ඔබ තාමත් මේ බුද්ධ ශාසනයෙන් ජරාවටපත් නොවි, ව්‍යාධියටපත් නොවි, මරණයටපත් නොවි ඉන්න ක්‍රමවේදයක් නම් හොයන්නේ. ඔබට කිසිම දවසක අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම හසට උස්සලා මාව සෝවාන් වේවා කිව්වත් සෝවාන් ඵලේ නම් ලැබෙන්නේ නැහැ. ඔබ මේ සංස්කාරයන්ගේ යථාර්ථය දැනගෙන අඩුම කාංකා විතරණ ඥාන විසුද්ධියවත්, මේ කාංකා විතරණ ඥාන විසුද්ධිය කියලා කියන්නේ පොඩි පහේ තැනක් නෙමෙයි. යමෙක් මේ කාංකා විතරණය කියන ස්වභාවයටපත් වුණා නම්, ඒ කියන්නේ කාංක්ෂා විතරණ විසුද්ධියටපත් වුණා නම්, මේ නුවණින් යුක්ත යෝගාවචරයට විදර්ශකයාට කියන නම චුල්ලසෝතාපන්නය කියලා. ඒ කියන්නේ මෙයා මේ මාර්ගඵලයකටපත් වෙලා නැහැ. මාර්ගඵලාදිගම කරලා නැහැ. නමුත් ඒ අධිගම උපාය වූ ප්‍රතිපත්තියේ පිහිටලා ඉන්න නිසා. ඒ කියන්නේ පින්ගන්නේ මෙයා නියත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම මාර්ගඵලයක් අධිගම කළෙත් නැති වුණත්, ඒ කියන්නේ මාර්ගඵලයක් සාක්ෂාත් නොකලත් නියති නිසකවම සුගති පරායන වෙනවාමයි කියන අර්ථයෙන් නියත ගතිකය කියලා තියෙනවා. චුල්ලසෝතාපන්නය කියලා තියෙනවා. දැන් සෝතාපන්න ඵලයටපත් වුණාම අපායට, දුර්ගතියට, විනිපාතයට ආපහු වැටෙන්නේ නැහනේ. ඒක නිසකවම අපාය ප්‍රහීනයි. අපාය ගාමි බීජ නැහැ. පින්වත්නි, විදර්ශනා ඥානවල උද්‍යව්‍ය ඥානියට යන්න කලින් යම් කිසි කෙනෙක් කාංකා විතරණ විසුද්ධිය මේ සමදි ගමෙන් ලබන ප්‍රතිෂ්ඨාව ලැබුවනම්, නාම රූප පිළිබඳව ඇති වූ සම්‍යක් දර්ශනය නිසා, නියමාකාර වූ දුක්ඛ සත්‍ය දැනුම නිසා, මේ නාම රූප ව්‍යවස්ථාපණයෙන් ඇතිවෙච්ච ධම්මටිති ඥානයෙන් ඇතිවෙච්ච සමුදය සත්‍ය නිසා, ඒකම මෑත කාලීනව අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමෙන් ඇති වුණා වූ මාර්ග සත්‍ය නිසා, විශිෂ්ට ඥානයෙන් දැනගෙන නාම රූප ප්‍රවෘත්තිෙහි දුක්ඛභාවය දැනගත්ත නිසා, එක්තරා විදිහට කියන්නේ මේ නාම රූපයන්ගේ අප්‍රවෘත්තිය, නිරෝධය දැනගත්තු නිසා නිවනට නැමුණු හිත් ඇත්තේ චතුරාර්ය සත්‍යයන් අධිගත හේයින්, අධිගමනය කරලා නැති වුණාට ඒ මාර්ගයට අධිගත වෙච්ච හේයින් අපාය උප්පත්තියට අභව්‍යයි කියලා සිහිපත් කරනවා.
සෝතාපන්නි භූමියටම බහුවයයි කියලා සිහිපත් කරනවා. එනිසා මේ උත්තමයාට කියනවා චුල්ල සෝතාපන්න නැත්තම් නියත ගතිකය කියලා. බලන්න කොච්චර ලස්සන ප්‍රතිෂ්ඨාපනයක්ද කියලා. කෙනෙක් කාංකා විතරණ විසුද්ධිය කළොත්, ඒ මේ විසුද්ධිය සම්පාදනය කළ ගත්තොත්, එයා පින්වත්නි අපාය උප්පත්තියට අභව්‍යයි. එයාගේ උප්පත්තියක් යම් භව්‍ය උප්පත්තියක් තියෙනවා නම් ඒ භව්‍ය උප්පත්තිය සෝවාන් වෙන්න පුළුවන් භවයකටම භව්‍ය නිසා මෙයාට කියනවා මගේ පින්වත්නි චුල්ල සෝතාපන්නය කියලා. බලන්න මගේ පින්වත්නි කොච්චර ඔබ මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කෙනෙක්ද කියලා. ඔබ කොච්චර අනාථ නොවිච්ච කෙනෙක්ද බලන්න. ඔබ කොච්චර අසරණ නොවිච්ච කෙනෙක්ද බලන්න. හැබැයි මේ නාම රූප පරිච්ඡේද ඥාන ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. සම්මස්සන ඥාන ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. උදේහව්‍ය බංගානුපස්සනා බහිතපට්ඨාන ආදී ඥාන පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. දන්නේ නැතුව ඔබ කොහොමද නිවන් දකින්නේ? පින්වත්නි, ධර්ම දක්ෂිනා, මේ ධර්මයට අනුග්‍රහ කිරීම වශයෙන් සිද්ධ වෙන මේ ධර්ම දක්ෂිනා දේශනා මාලාව අපි කල්පනා කරනවා. ඔබට අවශ්‍ය කරන ඔබ රුවන්වැලි මහා සෑය ඉතිහාස කතාව දන්නවා, මහා වංශ ඉතිහාස කතාව දන්නවා, සේරුවිල මංගල සෑය ඉතිහාස කතාව දන්නවා, දලදා මාලිගාව ඉතිහාස කතාව දන්නවා. මේ ඔක්කොම ඔබ දන්නවා. හැබැයි මේ ධර්ම දක්ෂිනාව හරහා අපි බලාපොරොත්තු වෙනව නිසකවම ඔබට ඔබ විසින් නිර්වාණය අවබෝධ කරගන්න යන ගමනේ වටහාගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද? අවබෝධ කරගත යුතු යම් ධර්මතාවයක් තියෙනවද? ඒ ධර්මතාවය බොහොම පරිස්සමින්, බොහොම ආසාවෙන්, බොහොම උවමනාවෙන් ඉගෙන ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. මේක එක පසුබිමක් කරන්නට, මේක පාදකයක් කරන්නට, මේක පදනමක් කරන්නට ඔබේ ධර්ම මාර්ගයේ ධර්ම කරුණු සහ විදර්ශනා භාවනාව වැඩි දියුණු කිරීම පිණිස. එනිසා අද මේ ධර්මදේශනාව ආරම්භ කරද්දිම මම මේ කියන්නේ මේකෙන් ඇහෙන ධර්මකාරණා එකපාර මතක හිටින එකක් නැහැ. එකපාර ඔළුවට යන එකක් නැහැ. එකපාර තේරෙන එකක් නැහැ. හැබැයි පොන්දට කන තියාගෙන වමනාවෙන් අනිත් වැඩ ඔක්කොම නවත්තලා පුංචි පොතක් පෑනක් අරගෙන මෙතනට ඇවිල්ලා ඉඳගෙන මේ කියන ධර්මකාරණා ලියාගන්න, මතක තියාගන්න, මේවා නැවත නැවත ශ්‍රවණය කරන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කිරීමම, ඒ ගන්න වීරියම, ගන්න ව්‍යායාමයම ඔබට සිහිය පිණිසත්, සිහිය සමාධිය පිණිසත්, සමාධිය ප්‍රඥාව පිණිසත් ඒකාන්තයෙන්ම හේතු වෙන ධර්මදේශනා මාලාවක් බවට පත්වේවි. එනිසා පින්වත්නි, මේ ධර්මතාවයන් අවබෝධ කරගන්න යන අපි දැන් මේ නාම රූප පිළිබඳව අවබෝධ කරගන්න යනවනේ ගමන. මේ නාම රූප පිළිබඳව අවබෝධ කරගන්න යන ගමනේ ඔබට තිබිය යුතු ප්‍රධානම, ඒ කියන්නේ චිත්තයේ ඇති කරගත යුතු ධනයක් තියෙනවා. ඒ ධනය තමයි දැන් අර ආලවක යක්ෂය අහනවනේ කිංසූද චිත්තං පුරිසස්ස සෙට්ටං කිංසූ සුචින්නෝ සුකමාව හාති. කිංසූ භවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ටං. ඔහම හෙව්වනේ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ සද්දීද චිත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාව හාති. සච්ඡං භවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං. මෙතනදී අහනවා නැවත ප්‍රශ්නයක්. කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්ඡේතේ කතංසු පරිසුජ්ජති. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි සද්දාය තරති යෝගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛ මච්ඡේතේ පඤ්ඤාය පරිසුජ්ජති. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ පිළිතුරු දෙනවා. මගේ පිංගුතුල මේ ගාථාන් වල තේරුම් දන්නවනේ. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝතේ කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. බුදුරජාණන් වහන්සේගේ අහපු සියලුම ගැටලු වලට පිළිතුරු දෙන මගේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. අර මේ ලෝකයේ යමෙකුට ධනයක් තියෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව. ධර්මය පුරුදු කරොත් තමයි සුවය ලබන්නේ. රසයන් අතර ඒකාන්තෙන් සත්‍යම මියුරු රසය වෙනවා වගේම යමෙක්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙනවා නම් ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනාගේ ජීවිතයමයි ශ්‍රේෂ්ඨ භාවයට පත් වෙන්නේ කිව්වා. කවුද මේ යෝගය තරණය කරන්න කියලා ඇහුවා. ශ්‍රද්ධාව තමයි මේ යෝගය තරණය කරන්නේ. ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය තරණය කරන්න කිව්වා. එනිසා මතක තියාගන්න, ඔබ මේ ධර්මතාවය තේරුම් ගන්න යනකොට ඔබ විසින් අවබෝධ කරගත යුතු ප්‍රධානම කාරණාව තමයි ඔබ ගාව තිබිය යුතුයි බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව පුදුමාකාර ශ්‍රද්ධාවක්. බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව අල්පමාත්‍ර වූ හෝ
සැකයක් තියෙනවා නම් සර්වඥතා ඥානීය පිළිබඳව ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට කිසිම දවසක මේ ධර්මතාවයන් අවබෝධ වෙන්නේ නැහැ. මොකද දැන් සමහරුන්ට මේ සර්වඥතා ඥානීය දැන් පඨවි තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකය විද්‍යාඥයෙක්ට ඕකට හැට පේන්නේ නැහැ පින්වත්නි. මේ සුද්ධාෂ්ටකයන්ගෙන් හැදිච්ච එක සන්තති රූප කලාපයක් කියන්නේ රූප කලාප රාශියක සන්තතියක් තමයි විද්‍යාඥයෙක්ට අහුනොත් අහුවෙන්නේ. විශේෂයෙන්ම පඨවි කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක් නෙමෙයි, මැටීරියල් එකක් නෙමෙයි, එනර්ජි එකක්. ඒ කියන්නේ ශක්තියක්. දැන් මැටීරියල් එකක් නම් අන්වීක්ෂයකින් හරි මොකක් හරි එකකින් අල්ලලා බලන්න තිබ්බා. නමුත් පඨවි කියන්නේ මැටීරියල් එකක් නෙමෙයි. ඒක කිසිම අන්වීක්ෂයකට කිසිම උපකරණයකට අහුවෙන්නේ නැහැ. කිසිම ටූල් එකකින් ඒක විග්‍රහ කරන්න බෑ. මොකද ඒක ලෝකයේ පවතින ස්වභාවයක්. ඒක ලෝකයේ පවතින ශක්තියක්. ඒක ලෝකයේ පවතින ක්‍රියාවක්. කෙටියෙන්ම කියනවා නම් ඒක එනර්ජි එකක්, ශක්තියක් මිසක් මැටීරියල් එකක් නෙමෙයි. දැන් ඔය පින්වතුන්ලට විදුලිය කියන එක කවදාවත් දකින්න පුළුවන්ද? හැබැයි ඔබ කියනවද කවදා හරි විදුලිය නෑ කියලා? විදුලිය නෑ කියලා ඔබ කියන්නේ නෑනේ. විදුලිය නෑ කියලා කියනවා නම්, විදුලිය පේන්නේ නෑ කියලා කියනවා නම් කරන්ට් වයර් එකක් මැද්දෙන් කපලා නිකන් අත තියලා බලන්නකෝ. එතකොට ඔබට දැනෙයි මැටීරියල්ස් නොවන එනර්ජි එකක් අපිට මේ ලෝකයේ තියෙන බව. පඨවි කියන්නේත් මේ වගේ ස්වභාවයක්. ආපෝ කියන්නේත් මේ වගේ ස්වභාවයක්. තේජෝ වායෝ කියන්නේ මේ වගේ ස්වභාව. එනිසා ඒක කිසිම කෙනෙකුට අල්ලලා බලලා ඔබලා විද්‍යාඥයෙක්ට ස්කෑන් කරලා එක්ස්රේ කරලා CT ස්කෑන් එකක් කරලා ECG ගහලා බ්ලඩ් රිපෝට් අරගෙන අහුවෙන එකක් නෙමෙයි. ඒක කාටද අහුුනේ? ඒක අහුුනේ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්. සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා අවබෝධ කරගත්තු සූක්ෂම ඥානයට සබ්බං සංකතං අසංකතං අනවශේෂං ජානාතේති සබ්බඤ්ඤුත ඥානං. සංකත අසංකත වූ සියලු ධර්මයන් නිර්වශේෂයෙන් දැනගත්තා වූ සර්වඥතා ඥානයකට විතරමයි ස්වකීය අරහත් මාර්ග චිත්තය සමග බුදු කෙනෙක්ට උපදින සර්වඥතා ඥානයටමයි මේ ධර්මතාවයන් අවබෝධ වෙන්නේ. පින්වත්නි දැන් සර්වඥතා ඥානය කිව්වහමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයට නත්ති තස්ස භගවතෝ අඤ්ඤාතං අදිත්තං අවිදිතං අසච්චිකතං අපස්සං පඤ්ඤාය කියලා සිහිපත් කරනවා. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරේන බුද්දස්ස භගවතෝ ඥානමුකේ ආපාතං ආගච්ඡති. බුදුරජාණන් වහන්සේගේ ඥානි ඉස්සරහට පටිසම්භිදා මග්ගයේ කියනවා උන්වහන්සේ නොදන්නා ලද්දක් නැහැ. නොදක්නා ලද්දක් නැහැ. ඥානයෙන් නොපැමිණිච්ච තැනක් නැහැ. මේ ලෝකේ ප්‍රත්‍යක්ෂ නොකරපු දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඥානාභිමුඛයට නොපැමිණි අතීත වර්තමාන අනාගත වූ කිසිම ධර්මයක් නැහැ. මෙහෙම කිව්වහම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේට මේ ඔක්කොම දේවල් පේනවද නේ? දැන් ඒක සමහරු මන් දැක්ක මේ පහුගිය දවසක අහලා තිබ්බා. බුදුරජාණන් වහන්සේට ගල් පෙරලනකොට එතකොට මොකද බුදුරජාණන් වහන්සේ දැක්කේ නැත්තේ? සුන්දරී නන්දගේ සිදුවීම ඇයි බුදුරජාණන් වහන්සේ දැක්කේ නැත්තේ? ඇයි නාලාගිරි එනවා කියලා කලින් දැක්කේ නැත්තේ? පින්වත්නි, හරියම ලස්සන උත්තරයක් දීලා තියෙනවනේ තේවිජ්ජ වච්චගොත්ත කියන සූත්‍රයේදී වච්චය මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සර්වඥයි. සියල්ල දකිනවා. සියල්ල දන්නවා කියලා යමෙක් කියනවා නම් ඒක මේ කියන්නේ ඒක කිව්වට කමක් නැහැ. හැබැයි ඒක කියනවා නම් මම මේ හැමතිස්සෙම හැම ඉරියව්වෙදිම ඉන්නකොට යනකොට කනකොට නිදා ගන්නකොට නිදාගෙන නැති වුනහම මට පේනවා කියලා පින්වත්නි ඒක බොරුවක් වච්ච. මට හැම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේම කියනවා. හැබැයි ආවජ්ජනා පටිබද්දව කල්පනා කරලා බැලුවාම සිහිපත් කරලා බැලුවාම සර්වඥතා ඥානියට නොදැනෙන අහු නොවෙන දෙයක් මේ ලෝකේ නෑ. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං. බුදුරජාණන් වහන්සේගේ ඥානිය කොයිතාක්ද භාග්‍යවතුන් වහන්සේගේ ඥානියට අහු නොවෙන මේ ලෝකේ ධර්මතාවයක් නම් නෑ. අහුවෙන ධර්මතාවත් එපමණමයි කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා සර්වඥතා ඥානිය කියන්නේ මේ ලෝකේ පවතින හැම දෙයක්ම 24 hours මොනිටර් කරගන්න ඉන්න පුළුවන් වෙච්ච ඥානයක් නෙමෙයි. කල්පනා කරලා බැලුවාම දැන් ඔය පින්වතුන්ලා කාගේ හරි හිතක් ගාවට ගිහිල්ලා හිත දිහා බැලුවාම ඔය පින්වතුන්ලට පේනවද එයාගේ හිතේ තියෙන මොකද්ද කියලා? නෑනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකුත් එහෙම ආවට පස්සේ නිකම්ම පේන්නේ නෑ. කල්පනා කරලා ආවර්ජනා කරලා බැලුවොත් ආවර්ජනා පටිබද්දයි. ආවර්ජනා කරලා බැලුවොත් මෙයාගේ හිතේ මොකද්ද තියෙන්නේ කියලා අන්න ඒක බුදු කෙනෙකුට පේනවා. ඒ වගේ ඔය පින්වතුන්ලට මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව කල්පනා කරලා කල්පනා ශක්තියෙන් හිතන්න පුළුවන් කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ
මේ පිළිබඳව රූපය හැදිලා තියෙන්නේ කුමකින්ද කියලා කල්පනා කළාම රූප කලාපය දැක්කා. රූප කලාපය හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා දැක්කහම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ශක්ති හතර එකතු වෙලා වන්න ගන්ධ රස ඕජා කියන මේ හතරත් එක්ක තමයි අන්තිම මේ ලෝකේ පනවන්න පුළුවන් යම් මැටීරියල් එකක් යම් ද්‍රව්‍යයක් හැදුනා නම් අතින් අල්ලන්න පුළුවන් දෙයක් හැදුනා නම් ඒක හැදිච්ච කාරණා 8 මේකයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඔන්න එතකොට ඔබට ශ්‍රද්ධාව තියෙන්නේ පැයි මේ සර්වඥතා ඥානීය පිළිබඳව යම් කෙනෙක්ට මේ සර්වඥතා ඥානීය පිළිබඳව ශ්‍රද්ධාවක් නැත්තම් දැන් පින්වත්නි මේ අඥාන බාල අව්‍යක්ත හිස් මිනිසුන් මේ සර්වඥතා ඥානියත් එක්ක සෙල්ලම් කළාට ඔය පිංගතුල කිසිම දවසක මේවත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා. කිසිම දවසක මේව සැක කරන්න යන්න එපා. මොකද මේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානී ලෝකයේ පවතින ධර්මතාවයන් පිළිබඳව දැනගන්න මිසක් දැන් මේ ලෝකයේ පවතින ධර්මතා රාශිය පිළිබඳවම කල්පනා කරන්න ලැබිච්ච එකක් මිසක් මේ කාගේවත් හිත කියෝ සාත්තර කියවන්න ලැබිච්ච එකක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. ඕන්නම් හිත කියවල සාත්තර කියනවා වගේ කියන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කළේ අවශ්‍ය තැනකදී විතරයි. ඒක නිකන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබ්බා කියලා. එහෙම නැතු උන්වහන්සේ බුදු වෙලා මේ එක එක්කෙනාගේ හිතවල තියෙන කුණු ගොඩවල් දිහා එක එක්කෙනා උන්වහන්සේට කරන්න ඉන්න කෙනෙහිලිකම් දිහා කල්පනා කර කර අර අනාගතය බලපු මිනිස්සෙක් අනාගතය වෙනස් කරන්න යනවා වගේ මට හිත අනිද්දා මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම ඒකෙන් බේරෙන්න ඕනි කියලා උන්වහන්සේලාට මේ ජීවිත තෘෂ්ණාවක් තිබ්බේ නැහැ. උන්වහන්සේලා සර්වඥතා ඥානය උපයෝගී කරගත්තේම මේ ධර්මතාවයන් පිළිබඳව කල්පනා කරන්නයි. එන්නේ ඒ සර්වඥතා ඥානයෙන් මේ ලෝකයේ පිළිබඳව බැලුවහම උන්වහන්සේ දැක්කා සත්වයෝ පුද්ගලයෝ ගස් ගල් යාන වාහන ඉඩම් කඩම් මේ පේන්න තියෙන හැම දෙයක්ම බෙදලා බැලුවහම මේකේ අන්තිමටම ඉතුරු වෙන්නේ නාම සහ රූප කියලා දෙකක් විතරයි බව. නාම ගොඩක් ඉතුරු වෙනවා රූප ගොඩක් ඉතුරු වෙනවා. ඔන්න ඔය දෙකට කියනවා නාම රූප කියලා. ඕක තවත් බෙදලා බැලුවා. බෙදලා බැලුවාම දැක්කා රූපවල නම් රූප විතරයි. හැබැයි නාම කියන එක ගත්තාම මේක තවත් කොටස් 4කට බෙදලා දක්වන්න පුළුවන්. මොනවද? වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාම ගොඩත් රූප කියන රූප ගොඩත් එකතු කරාම මේ නාම රූප දෙකට කියපු තවත් නමක් බුදුරජාණන් වහන්සේ ලෝකයට හඳුන්වලා දෙනවා. ඒ තමයි පංචස්කන්ධය කියලා. එක්තරා විදියකට පංච උපාදානස්කන්ධය කියන්නේත් මේක. මේ බව සිහිපත් කරලා තියෙනවා චූලවේදල්ල සූත්‍රවලදී එහෙම උපාදානයන්ට ප්‍රත්‍ය වෙන ස්කන්ධය හේයින් උපාදාන ස්කන්ධයි කියලා තියෙන බව අටුවාවම සිහිපත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ නාම රූප පිළිබඳව වූ යථාර්ථය ඒ කියන්නේ දැන් ලෝකයේ පවතින නාම රූප දෙකක් විතරයි කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. දැන් බින්ගන්නේ ඕක අපිට පේන්නේ නෑනේ. අපි විසින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය ඔස්සේ අන්දේක් අතපත ගාගෙන ගිහිල්ලා මේ නාම රූප තේරුම් ගන්නවා වගේ හරීම පරිස්සමෙන් කල්පනාවෙන් කාලය අරගෙන විවේකය අරගෙන නිදහස් තැනකට ගිහිල්ලා සමාධිමත් හිතකින් සිල් රැකපු කයකින් ඒ කයෙන් පෝෂණය වෙච්ච සමාධිමත් වෙච්ච පස්සද්ධියටපත් වෙච්ච ප්‍රීතියටපත් වෙච්ච හිතකින් මේක අවබෝධ කරනවා විනා නාම රූප ධර්මතා ගැන සැක හිතලා ඒව පිළිබඳව පරීක්ෂණ පවත්වලා ඒව පිළිබඳව එක්සෑම් කර කාලය කෑවොත් මේ බුද්ධෝත්පාද කාලයත් ඔබට අහිමි වෙලා යයි. ඒකයි මේ කියන්නේ. එනිසා දැන් අපි ක්‍රමානුකූලව මේ නාම රූප පිළිබඳව පහුගිය කාලෙත් ධර්ම දේශනා දිගින් දිගටම සිද්ධ කළා. හැබැයි අපි කල්පනා කරනවා මේ ධර්ම දක්ෂිනාව කියන්නේ අපිට අලුත් ප්ලැට්ෆෝම් එකක්, අලුත් තැනක්, අලුත් ආගන්තුක සමහරක් විට ශ්‍රාවකයන් පිරිසක් මේ පින්වතුන්ලගේ සුඛාවබෝධය පිණිස දැන් අතීතයේදී මේ නාම රූප ගැන අහපු පින්වතුන්ලගේ නැවත ආවර්ජනාව පිණිස මේ නාම රූප පිළිබඳව භාවනාවක් එක්ක සම්පූර්ණයෙන්ම නාම රූප විදර්ශනාව පිළිබඳව කියලා දෙන්න කල්පනා කරනවා. එතනින් ඔබට නාම රූප පරිච්ඡේද ඥානිය උපදී. නාම රූප පරිච්ඡේද ඥානියෙන් පස්සේ සම්මස්සන ඥානියත් සම්මස්සන ඥානියෙන් පස්සේ ක්‍රමානුකූලව උද්‍යව්‍ය භංගානුපස්සන බයිතුපට්ඨාන ආදී ඥානියන් ටිකත් උපදින ක්‍රමවේදය උපදින විදිහ පිළිබඳව අප විසින් එකින් එකට පියවරෙන් පියවරට ගලාගෙන හැලෙන දියැලක් වගේ ඔබට කරුණු පැහැදිලි කරන්න කල්පනා කරනවා. ඒ නිසා දැන් ගන්න පොතකුයි පෑනකුයි. දැන් අරගෙන ඉඳගන්න මේ රේඩියෝ එක ගාවින්. හොඳට මේ කියන ටික අහගන්න. පින්වත්නි, මනුෂ්‍යයා කියන කෙනාව බෙදා දක්වපු මනුෂ්‍යයට අයිති වෙන පුද්ගලික පොදු හැම ධර්මතාවයක්ම සිහිපත් කරපු මේ ධර්මතාවයන් ඉගෙන ගන්නයි ඔබ යන්නේ. ඉතින් මේ කාරණාව ඉගෙන ගන්න කලින්
මෙන්න මේ ටිකත් හොඳට අහගන්න. පින්වත්නි, ඔය එක්තරා තැනක තියෙනවා බොහොම ලස්සන පාලි පාඨයක්. යස්ස සද්ධා බලවති, යම් කෙනෙක්ගේ ශ්‍රද්ධාව බලවත් නම් විපස්සනාව ආරද්ධා, විපස්සනාවත් ආරම්භ කරලා නම් ඉන්නේ. තස්ස ගච්ඡන්තස්ස තිට්ඨන්තස්ස නිසීදන්තස්ස නිපජ්ජන්තස්ස කාදන්තස්ස ගුඤ්ජන්තස්ස මග්ගඵල පටිවේදෝ නාම නහෝති කිනත්ති. යම් කෙනෙක්ගේ ශ්‍රද්ධාව බලවත් නම් විදර්ශනාවත් වඩනව නම් ඔහුට යනකොට එනකොට ඉන්නකොට කනකොට නිදාගන්නකොට නැගිටිනකොට ඉඳගන්නකොට කියන මේ තැන්වලින් එකක මාර්ගඵලයක් අවබෝධ වෙන්නේ නැති වෙයි කියලා කතාව බුද්ධ ධර්මයේ නෑ. යමෙක්ගේ ශ්‍රද්ධාව බලවත් නම් යස්ස සද්ධා බලවති, විපස්සනාව ආරද්ධා, විපස්සනාවත් ආරම්භ කරලා නම් තියෙන්නේ. ඒ අයට පින්වත්නි අනිවාර්යෙන් ධර්මාවබෝධය වෙනවමයි. මේ ආත්ම භාවයේදී නිවන් ලැබීමට නොහැකි වුණොත් භාවනා කරපු එකේ විපාකයෙන් පසු ආත්මයක හෝ ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ කරගන්නට හැකි වෙනවා. එනිසා මේවා කල්පනා කරලා මගේ පින්වතුල්ලා ආදරෙන් මෙන්න මේ ධර්මතාවයන් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනි. පින්වත්නි, මේ විදර්ශනාව හෝ සමතය වඩන මිනිසුන් මේ දැන් බුද්ධ ශාසනයේ දෙන්නෙක් ඉන්නවා. සමතයානිකයා සහ විදර්ශනායානිකයා කියලා. දැන් මේ සමතයානික භාවනා වඩන අය සම 40 කර්මස්ථානයන් අතරින් කිසියම් කර්මස්ථානයක් භාවනා කරලා උපචාර සමාධිය, අර්පණා සමාධිය වශයෙන් ක්‍රමානුකූලව ධ්‍යාන සමාපatti ලෞකික පඤ්ඤාභිඥාවන් දක්වාම උත්සාහ කිරීමට කියනවා සමාධිය කියලා. ඒ ලැබපු සමාධිය පිට ඉඳලා නාම රූප ධර්මයන් පිළිබඳව කරන විදර්ශනාවට කියනවා සමතය පූර්වාංගම වෙච්ච විපස්සනාව හෙවත් සමත යානිකය හෙවත් සමත පුබ්බංගම විපස්සනාව කියලා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ දැන් මේකට කියනවනේ අර බොහොම ලස්සන වචනයක් සුක්ඛ විපස්සකස්ස කියලා මේ ශුෂ්ක විදර්ශකයාට. සුක්ඛ විපස්සකස්ස කියලා කියන්නේ දැන් යමෙක් උපචාර සමාධිය ගාවට භාවනා කරලා මෙයාට කියනවනේ ඒකංස භාවිත සමාධි කියලා. හෝ ෂණික සමාධියක් ලබාගෙන චිත්ත විසුද්ධි නාම සමතයානිකස්ස උපචාරා අට්ඨ සමාපත්තියෝ මෙහෙම කියලා කියනවා. අෂ්ඨ සමාපත්තිය තමයි සමතයානිකයාගේ චිත්ත සමාධියයි කියලා කිව්වේ. චිත්ත විසුද්ධිය කියලා කිව්වේ. විපස්සනා යානිකස්ස පන කේවල මුපචාර සමාධිවා තස්මින් අසති කණික සමාධිවා කියලා කියනවා. එක් උපචාර සමාධියක් නැත්තම් එතන ඇතිවෙන ෂණික සමාධියක් මුල් කරගෙනයි විදර්ශක භාවනා කරන යෝගාවචරය මේ අපි කියලා දෙන භාවනාව කරන යෝගාවචරය භාවනා කළ යුත්තේ. ඉංගත්නි මෙතනදී සමහර ධර්මකතික ස්තවීරයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථාවන් වලදී කියනවා විදර්ශනා භාවනාවට හෝ මාර්ගඵල අවබෝධයට මේ සමාධියක් අවශ්‍ය නැහැ කියලා. මේක පින්වත්නි පාලිය හෝ අට කතාවත් එක්ක ගැළපීමක් තියෙන ධර්ම කතාවක් නෙමෙයි. මොකද ත්‍රිවිධං සමාධින් පූරේති කනික සමාධින් උපචාර සමාධින් අප්පනා සමාධින්ති කියලා අර්ථ කතාවත් කියලා තියෙන නිසා සමත පූර්වාංගම විපස්සකයා වෙනම හෝ වේවා කෙසේ නමුත් විදර්ශනා යානිකයා නම් ෂණික සමාධි උපචාර සමාධි කියන දෙකෙන් එකක් පාදක කරගෙනමයි විදසුන් වඩලා මාර්ගඵල උපදවාගෙන නිවන් දකින්න ඕනේ. සමතයානික උපචාර සමාධි අර්පණා සමාධි උපදවාගෙන ඒක පාදක කරගෙන නිවන් දැකීම කියන එක සිද්ධ කරන්න පුළුවන්. එතකොට පින්වත්නි දැන් මෙහෙමත් එකක් තියෙනවා. දැන් මේ තෙවදෑරුම් සමාධිය මොකක්ද කියලා හොයාගන්න එපා. මෙතනදී මම තුනක් කිව්වනේ උපචාර සමාධිය, අර්පණා සමාධිය, කණික සමාධිය කියලා. මේකෙන් අර්පණා සමාධිය කියන්නේ නම් ධානයක් කියන එක ඔය පින්වතුන්ලා දන්නවා. උපචාර සමාධියක් කියන්නේ ධානයකට ආසන්නව පවතින භූමිය. කියන්නේ ධානයටපත් වෙලා නැති නමුත් ධානයට ආසන්නවම පවතින සිතේ ස්වභාවයට කියන නමක්. කණික සමාධිය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ විදර්ශනා ඥානීය පිණිස උත්සාහ වඩන යෝගාවචරයා අපි හිතමුකෝ උපචාර සමාධියකුත් නැතුව අර්පණා සමාධියකුත් නැතුව කෙනෙක් භාවනා කරගෙන යනවා. දැන් මෙයා මේ විදර්ශනා ඥාන පිණිස උත්සාහ කරගෙන යද්දී මේ යෝගියාට ඇති වෙනවා ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සමසමව දියුණු වෙනකොට ක්‍රමයෙන් යාගේ විදර්ශනාව මුහුකුරා යනවා. එහෙම මුහුකුරා යන විදර්ශනාවෙන් පිරිසිදු වේගන එන චිත්තය නාම රූප ධර්මයන් අරමුණු කොටගෙන පවතින චිත්තේකාග්‍රතාවය, ඒ කියන්නේ අර බාහිර අරමුණු වලින් වෙන් වෙලා නාම රූප ධර්මයන්ම අවබෝධ කරගෙන අරමුණු කරගෙන යම් එකඟතාවයක් පවතිනවා නම් අන්නේ එකඟතාවයට කියනවා කණික සමාධිය කියලා. හරිනේ. ඉතින් මේවා හිමින් සැරේ ඔය පිංගුතුල දැන කියාගෙන මතක තියාගෙන ලියා කියාගෙන ඉන්න.
ඉතින් මේ සමාධියක් වර්ධනය කර ගන්න ඔබට පුළුවන් ඔබ දැනට භාවිත කරන පරිහරණය කරන භාවනාව මේකට උපයෝගී කරගන්න. දැන් අපි දන්නවා ගොඩාක් බෞද්ධ පින්වතුන් නිර්වාණ ඉලක්ක කරගෙන විවිධ භාවනාවන් කරනෝනේ. ආනාපාන සතිය වේවා, මෛත්‍රිය වේවා, බුද්ධානුස්සතිය වේවා, ඊළඟට මරණ සතිය වේවා, කසීන භාවනාවක් වේවා, වෙනත් භාවනාවක් වේවා, කුමක් හෝ භාවනාවකින් හරියට උපචාර සමාධිය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. උපචාර සමාධිය කියන්නේ මගේ පින්වත්නි මට මේක කියලා දෙන්න වෙනම දවසක භාවනාවක් අපි ගමු. මොකද මේ සමාධි භාවනාවන් ගැන කියලා දෙන අවස්ථාවක තමයි උග්ඝහ නිමිත්ත කියන්නේ මොකද්ද? පටිභාග නිමිත්ත කියන්නේ මොකද්ද? ඊළඟට පරිකර්ම නිමිත්ත කියන්නේ මොකද්ද? උපචාර සමාධිය කියන්නේ මොකද්ද? අර්පණා මට්ටමක් කියලා කියන්නේ මොකද්ද කියන එක විස්තර කරලා දෙන්න වෙන්නේ. ඊට අමතරව විසුද්ධි මාර්ග වගේ ග්‍රන්ථ අරගෙන බැලුවොත් මේ වගේ නම් මේ ඔක්කොම සංසිද්ධිය පැහැදිලි කරලා විස්තර කරලා විග්‍රහ කරලා දීලා තියෙනවා. ඉතින් ඔය පින්වතුන්ලට පුළුවන් කෙසේ නමුත් අපි කලින් දේශනා කරපු ධර්ම දේශනා තියෙනවා. එක එක කසීන භාවනාවන් ඔස්සේ විවිධ ආනාපාන සති, මරණ සති වැනි භාවනාවන් ඔස්සේ ඒව හොයලා අන්තර්ජාලයේ හරි ඒව ශ්‍රවණය කරලා මේ සමාධිමය තත්වයක් ඇති කරගන්නේ කොහොමද කියන එක කල්පනා කරගන්න. මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය පාදක කරගෙන යන විදර්ශනාවක් ඉලක්ක කරලා නෙමෙයි. එක එල්ලේම විදර්ශනා භාවනාවන් සිද්ධ කරමින් කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට මිදුළු ආදී දේවල් එක එල්ලේම විදර්ශනා කරගෙන යන අතරතුර උපදින කනික සමාධියෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වර්ධිත භාවයෙන් ලබන කනික සමාධිය උපයෝගී කරගෙන ඒ කනික සමාධිය පාදක කරගෙන විදර්ශනා ඥානයන් අවබෝධ කරවීමට යන ධර්මදේශනා මාලාවක් නිසා ඒ ආකාරයෙන් ධර්මදේශනාවන් මේ ධර්ම කාරණාවන් වඩන්නට හිත්වල දරාගෙන ඔය පිංගුතුල මතක තියාගන්න. ඔය පිංගුතුල විසින් අහන්න ඕනි, දරන්න ඕනි, ධාරණය කරගන්න ඕනි ධර්ම කාරණා රාශියක් මේ ධර්මදේශනා මාලාව ඇතුලේ තියෙන බවත් මේ ධර්මදේශනා මාලාව මගේ පින්වත්නි විශේෂයෙන්ම අපි පටන් ගද්දී ඔබට කිව යුතු කාරණා කිහිපයකුත් තියෙනවා. දැන් මේ අත දවසේ මේ විදර්ශනක භාවනාවට අවශ්‍ය කරන කාරණා කියන්න වෙලාවක් නෙමෙයි. මේකට වඩන්න අවශ්‍ය කරන ඔබ පළවෙනියටම ඔබේ ගෙදර බොහොම හුදකලා පරිසරයක් ඇති කරගන්න. තේරුණාද? මේ හුදකලා පරිසරය ඔබට පුළුවන් පින්වත්නි ගෙදර ඇත්තන්ට කියන්න හවස 6ට පහන තියෙනවා නම් පුතේ එක පැයක් නැත්තම් විනාඩි 50ක් විනාඩි 45ක් ගෙදර කට්ටිය සද්ද නැතුව ඉන්න කියලා. තාත්තට කියන්න, අම්මට කියන්න මම මේ වෙලාවේ භාවනා කරනවා, මට මේ වෙලාව මම දවස් 30ෙම උඹලා වෙනුවෙන් මහන්සි වෙන නිසා, දවස් 30ෙම උඹලා වෙනුවෙන් වෙහෙස වෙන නිසා, මුළු දවසම උඹලා වෙනුවෙන් කැප කරන නිසා උඹලට මං වෙනුවෙන් මේ විනාඩි 45 දෙන්නම වෙනවා කියලා මේ විනාඩි 45 බලහත්කාරකමක් කරලා ගන්න. අරගෙන ඉවර වෙලා හැබැයි ඒක දුන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? දුන්නේ නැත්තම් සතියකට විතර යන්න පින්වත්නි කොයි හරි ආරණ්‍යයකට. එතකොට දැන් ඔයගොල්ලෝ මට දුන්නේ නැහනේ. දුන්නේ නැති නිසා මම මේ මට මගහැරිච්ච ටික කවර් කරගෙන ඉන්න මම ආරණ්‍ය සේනාසනයකට යනවා කියලා ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්න කියලා දමල ගහලා එන්න. පින්වත්නි සසර හරිම භයානකයි. ඔය මහත්තයා, නෝන, දරුවෝ මේ කවුරුත් අපිට සංසාරේ පිළිසරණකට ඉන්නේ නැහැ. මේගොල්ලන්ගෙන් කිසිම වෙලාවකට අපිට මේ ප්‍රතිෂ්ඨාපනයක් සසරේ ලැබෙන්නේ නැහැ. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. ඔබට මේ සසර යම්කිසි දෙයක් පිළිසරණ පිණිස පවතිනවා නම් ඔබ කරගත්තු කර්මයක් විතරයි. ඒ නිසා ඔබ විසින් ඔබට යමක් කරගත යුතුමයි. ඒකට ගෙදරින් අවකාශය ලැබෙන්නේ නැත්නම් එක සතියකට ගෙදර අතහැරලා දාන්න. එක දවස් 5කට ගෙදර අතහැරලා දාන්න. ඒ දවස් 5 ඇතුළත ඒගොල්ලෝ තේරුම් ගනි. අපේ අම්මා, අපේ තාත්තා සතියකට ගෙදරින් ගියාම අපිට හරි පාඩුයි. ඒ නිසා අපේ අම්මට භාවනා කරන පැය, අපේ තාත්තට භාවනා කරන පැය අපි විසින් නිදහස් කරලා දෙන්න ඕනේ. මේ වෙලාවේ අපි ටීවී වහමු. මේ වෙලාවේ අපි සින්දු වහමු. මේ වෙලාවේ අපි සද්ද නැතුව ගෙදර ඉමුයි කියලා ඔබට ගෙදරින් අවස්ථාව අවකාශය හදලා දෙයි. නිහඬ පරිසරයක් සොයා ගැනීම ඔබ විසින් මේකට කළ යුත්තක්මයි. අනතුරුව හොඳට තමන් පිරිසිදු සිල්ලැත්තෙක් බවට පත් වෙන්න. මොකද මේ භාවනාවට සීලය කියන එක මහෝපකාරී. දුස්සීල යෝගාවචරය විවිධ උවදුරු වලට භාජනය වෙනවා. මේක සත්‍යක්. පිටකත්තේ අමනුෂ්‍ය උවදුරක් වුණත් එන්න පුළුවන්. බියක් එන්න පුළුවන්. මනස විකෘති වෙලා යන්න පුළුවන් සමහරක් වෙලාවට. ඒ නිසා කෝකටත් ඔබ පංචශීලය හෝ සමාදන් වෙලා තමන් පිරිසිදු සිල්ලැත්තෙක් බවට පත් වෙන්න. ඊළඟට සුදුසු විවේකයේ ඇති තැනක වාඩි වෙලා පුරුෂ පාර්ශවයේ කෙනෙක් නම් අරයන්කේ බැඳ ගන්න.
නැත්තම් පහසු විදියකට බංකුවක් හරි තියලා ඒ කුඩින් ඉඳගන්න. ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් නම් පින්වත්නි මම කිසිසේත්ම මේගොල්ලන්ට අනුමත කරන්නේ නැහැ අර්ධ පරයන්කේ බැඳගෙන භාවනා කරන්න කියලා. මොකද අර්ධ පරයන්කේ බැඳගෙන බැලුවාම කොන්ද ටිකක් ඇද වෙලා තමයි භාවනාවට ඉඳගැනින්නේ. ඒක පින්වත්නි ඔබේ ශරීර සෞඛ්‍යයටත් හොඳ නැති වෙයි. සමාධිය වැඩි වීම පිණිසත් බලපායි. ඒ නිසා පහසු ආකාරයකින් ආසනයක් හදාගෙන ඒ පහසු ආකාරයෙන් යම් තැනක ඉඳගෙන ඉඳගත් තැන ඉඳන් ඔබට භාවනා කරන්න පටන් ගන්න පුළුවන්. අද ඉඳන් ඔබට සතියක් හෝ දෙකක් තියෙනවා. මේ සතිය දෙක කාලය ඇතුළත මෙන්න මේ ආකාරයෙන් විවේක තැනක ඉඳගෙන යම්කිසි භාවනා කරන්න සුදුසු විදිහකට ආසනය හදාගෙන සීලය පරිපූර්ණ කරගෙන සීලය සමාදන් වෙලා ඔබ දන්න භාවනාවකින් ආනාපාන සති වේවා සමාධියක් වේවා වෙනත් මෛත්‍රී භාවනාවක් වේවා මේ දන්න යම් ආකාර භාවනාවකින් ඔබේ සිත පිරිසිදු කරගන්න බලන්න. දවසට පැය කිහිපයක්ම මේ භාවනාවට යොදා ගන්න. උදේ වරුව ගන්න. උදේ වරුවේ උදේ පාන්දර නැගිටින්න මගේ පින්වත්නි පැයක්වත් අඩුම භාවනා කරන්න. රාත්‍රී කාලේ නිින්දට යන්න කලින් පැයක්වත් අඩුම භාවනා කරන්න. මේ ආකාරයෙන් භාවනා කරමින් ඔබට ඔබේ సంతානිය පිරිසිදු කරගන්න වැඩපිළිවෙලට එන්න පුළුවන් නම් මේ ආයි භාවනා වැඩසටහන් වලට දුවන්න ඕනේ නැහැ. ආයිත් භාවනා කරන්න පන්ති යන්න ඕනේ නැහැ. මේ ධර්මදේශනා මාලාවත් එක්කම ඔබට ඔබේ විදර්ශනා ඥානය වඩා ගන්න. මොකද මම මේ ධර්මදේශනා මාලාවේදී ඔබට මේක කරන්න පුළුවන් පරිසරය හදලා එක සතියකට අපි මොනවද කරන්න ඕනේ කියලා විස්තර විග්‍රහ සහිතවමයි කියලා දෙන්නේ. කිසිම දවසක ඔබේ භාවනාවට උඩින් ධර්මදේශනාව අරගෙන යන්නෙත් නැහැ. ධර්මදේශනාවට උඩින් භාවනාව අරගෙන යන්නෙත් නැහැ. මේ දෙක සමපාතව එකට තියලා අරගෙන යන ධර්මදේශනා කිහිපයක් තමයි මෙවර අපි net fm හරහා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දක්ෂිනාව හරහා. ඒ නිසා පින්වත්නි ක්‍රමානුකූලව භාවනාවට ඉඳගෙන මේව උත්සාහ කරලා බලන්න. යම් ධර්ම ගැටලුවක් ආවොත් ඔබ අපිට යොමු කරන්න. අපි එතකොට යම් වෙලාවක මේ ධර්ම ගැටලු වලට මිනිසුන් අසා තිබෙන ප්‍රශ්න ඇසුරෙන් නැවත ධර්ම දේශනා සිදු කෙරෙමින් ඔබට කුසීත වස්තු හැරපියලා විරියාරම්භ වස්තු වල යෙදිලා අප්‍රමාදීව මේ බණ භාවනා කරන්න අවශ්‍ය අවස්ථාව පදනම පාදකය සකස් කරලා දෙන්නම්. ඉතින් අද දවසේ කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. විශේෂයෙන්ම ධර්ම දේශනාවට මාතෘකා කළේ අද දවසේ ශුෂ්ක විදර්ශක භාවනා ක්‍රමවේදයක්. නමුත් අපි කලිනුත් ශුෂ්ක විදර්ශක භාවනා ක්‍රමවේදයක් කතා කළාට ඊටත් වඩා සියුමැලි ලෙස නාම රූප අර්ථයන් ඇසීම් මාත්‍රයෙන්ම වැටහෙන ආකාරයෙන් මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්න බලාපොරොත්තුවෙන් අදට ධර්ම දක්ෂිනාවෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනෙකටම මේ උතුම් ධර්ම ඥානය ඇති කරගන්නට යෙදුණු ධර්මාවබෝධය ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලද්දා වූ කුසලය ධර්මයේ දේශනා කිරීමෙන් ලද්දා වූ කුසලය ධර්මයේ දානීය කිරීමෙන් ලද්දා වූ කුසලය ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී ධම්පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ಭಾರತಿ ගමගේ මහත්මිය දුශාන්ති ගමගේ මහත්මිය මේ සොහොයුරියන් දෙදෙනා විසින් අරමුණ වශයෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. කිරිනිවැල විදුර භාෂීහි පදිංචි 2020 ඔක්තෝබර් 6 වන දින තමන්ගේ 72 වෙනි ජන්මදිනය සමරන AG රොබර්ට් ආදරණීය පියාණන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් WVL කොස්තා ආදරණීය මෑණියන්ට තමන්ගේ 71 වෙනි වියේ පසුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ චිරජීවනීය ප්‍රාර්ථනා කිරීමත් මූලික අරමුණු කරගනිමින් මෙවර අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විහස්නා වික්‍රමනායක දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්. ඒ වගේම ඉමන්දිව් වික්‍රමනායක තෙහාරා කුරුප්පු සෙන්විත වික්‍රමනායක සහ නෙතාරා කුරුප්පු යන දූපුතුන්ගේ ගිනීම් කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ප්‍රාර්ථනා කරගෙන සියලු දෙනාගේම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන සිසිර වික්‍රමනායක හසින්ත කුරුප්පු ස්වාමි දෙපළට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පොඩිහාමිනේ ආච්චි අම්මා ඇතුළු
පවුලේ සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනීය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන තමයි මේ ಭಾರತೀಯ ගමගේ සහ දුශාන්ති ගමගේ කියන සොහොයුරියන් දෙදෙනා විසින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරලා තියෙන්නේ. මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් වේවා. ඉක්මන් භවයක උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම නම් සඳහන් කළ සියලුම දෙනාට දෙමව්පියන්ට විශේෂයෙන්ම ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කළ පින්වතුන්ට මේ සියලුම ධර්ම දේශනාමය කුසලය, ධර්ම දානමය කුසලය, ධර්ම ශ්‍රවණමය කුසලය ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් නිවී යන්නට අවැසි සුඛ පාරමිතාවක් බවට පත් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම්පිරේවා. උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. බෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පී ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා. මේ කුසල්ලේ සඳහා සුඛ පාරමිතාවක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.